හොඳයි පුතේ අපි මේ වෙනකොට අපි කතා කරා වදන් සැකසුම් මෘදුකාංග පැතුරුම්පත් මෙන්න මේ කියන ඒවා ඒ ඔක්කොම යෙදුම් මෘදුකාංග යටතට ඉන්නේ. යෙදුම් මෘදුකාංග යටතේ තුන්වෙනියට අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික සමර්පණ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන්ස් කියන එක. පුතාලා දන්නවා දැන් ගොඩක් වෙලාවට විශේෂයෙන් අන්තර්ජාලය හරහා අපි අධ්‍යාපනය ලබනකොට මේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන්ස් කියන එක අපි පාවිච්චි කරනවා. ඒතර ඒ සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් කියවම අපේ සාම්ප්‍රදායික ප්‍රසන්ටේෂන් එකට එහා ගිහිල්ලා අපිට අවශ්‍ය ඡායාරූප හඬවල් වීඩියෝ සහිතව අපිට ඉදිරිපත් කිරීමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර මේකෙදී අර අපි Word වලදී document Excel වලදී spreadsheets වගේ PowerPoint වලදී අපි දකින්නේ slide අපි කියන slide කියලා. මේ ස්ලයිඩ් ගණනාවක් තියෙනවා. මේ ස්ලයිඩ් ගණනාව පාවිච්චි කරලා තමයි අපි හදන මේ ප්‍රසන්ටේෂන් එකට කියන ස්ලයිඩ් ෂෝ එකක් කියලා. දල වශයෙන් අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි දකින්නේ. එතකොට මේ මෘදුකාංග ගණනාවක් තියෙනවා ප්‍රසන්ටේෂන්ස් හදන. අපි ඒක ගැන කතා කරමු පස්සේ. හොඳයි. ප්‍රසන්ටේෂන් එකක් මුලින්ම ආරම්භ කරන්න කියපුවාම පොතේ අපි යන්න ඕනේ මම ඒක PowerPoint වලින්ම පටන් ගන්නම්. මම PowerPoint open කරලා පුතාලට share කරලා ඉන්න ඉස්සෙල්ලාම මගේ screen එක share කරොත් පුතාලට පේන්න ඇති PowerPoint screen එක. මුලින්ම මම තෝරගන්නවා blank presentation එකක් කියලා එකක්. එතකොට මේකත් එක්ක අපිට එන්නේ මේ slide එක. empty slide එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒතර මේ empty slide එකේ slide layout එකක් තියෙනවා. මේ slide එක දැක්වෙන විදිහක් තියෙනවා. බොහෝ වෙලාවට මාතෘකාවක් තියෙන විදිහට තමයි තියෙන්නේ. මම දෙන්නම් අපි මේ විදිහට. right. හොඳයි. මේක පළවෙනි slide එක අපිට ස්ලයිඩ් ඇඩ් කරගෙන යන්න පුළුවන්. අපි නිව් ස්ලයිඩ් ගියාම මුලින්ම පුතේ ස්ලයිඩ් ලේඅවුට් කියන එක තෝරගන්න. ඒ කියන්නේ මේ ස්ලයිඩ් එකේ විදිහ මොකක්ද කියන එක අපි තෝරගන්න ඕනේ. ස්ලයිඩ් එකේ විදිහ කොහොමද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් title and content කිව්වොත් text box දෙකක් සහිත මේ ස්ලයිඩ් එකේ ලේඅවුට් එක අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් මේ විදිහට අපිට පුරෝගෙන යන්න පුළුවන් තවත් ස්ලයිඩ් එකක් එකතු කරලා. ඒතර මේකේ ස්ලයිඩ් එකේ විදිහ කලින් එකට වඩා වෙනස්. දැන් මේකෙදි තියෙන මාතෘකාවක් අපි කියන ටයිටල් ස්ලයිඩ්. මේකේ තියෙන ටයිටල් එකයි කන්ටෙන්ට් එකයි. තව එකක් ඇඩ් කරොත් මම මෙතනින් තව එකක් ගන්න. උදාහරණයක් to content. බට කන්ටෙන්ට් දෙකක් ඇඩ් කරන්න පුළුවන් විදිහට තමයි එන්නේ. හරි? කන්ටෙන්ට් දෙකක්. දැන් උදාහරණයක් විදිහට ඕකේ එක පැත්තකට අපිට කියන්න දෙන්න පුළුවන්. අනිත් පැත්තට උදාහරණයක් විදිහට මම ඉමේජ් එකක් දෙන්න. ඔය විදිහට. right මෙන්න මේ විදිහට ගොඩක් අපිට අතුලත් කරන්න හැකියාව තියෙනවා. එහෙනම් ස්ලයිඩ් නිර්මාණයේදී අපි එකක් දැනගන්න ඕනේ මේ ස්ලයිඩ් ලේඅවුට් කියන එක අපි දැනට තුනක් කතා කරා. ටයිටල් ස්ලයිඩ් එක, ටෙක්ස්ට් බොක්සස් දෙකයි, ටයිටල් and content, ටයිටල් එකත් එක්ක content ස්ලයිඩ් එක, two contents, ටයිටල් එකත් එක්ක contents වර්ග දෙකක් නම් two contents කියන විදිහට එනවා. මෙතනින් එහාට ගියපුවම තව ඒවා තියෙනවා. උදාහරණයකදී පොතේ comparison කියලා ගන්න පුළුවන්.
යෙදුම දෙක සංසන්දනය කරනවා. එක පැත්තක කම්පියුටර් කියන එක අනෙක් පැත්තේ හියුමන් කියන එක right සංසන්දනය කිරීමක්. ඒතර මේ තියෙන කම්පැරිසන්. ඊට පස්සේ තව එකක් එහාට ගිහිල්ලා title only. මාතෘකාවක් විතරක් තියෙන ස්ලයිඩ් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් මොකුත් නැති blank slide එකක් අපි. මෙන්න මේක තමයි slide layout කියන්නේ. එහෙනම් පුතාලට පේන්න ඇති මම මේකේ තියෙන content එක විදිහට නිර්මාණය කරා මේ slide layout කියන එක පාවිච්චි කරලා. හොඳයි. අපි මේක නිර්මාණය කරද්දී දැනගත යුතු තවත් දෙයක් තියෙනවා. මේ slide එක නිර්මාණය කරද්දී slide එක තියෙන්න ඕන මොනවද කියන එකත් අපි දැනගෙන ඉන්න ඕනේ. මම එකේ note එකකින් ගියොත් සමර්පණයක් හදනවා කෙනෙක්ගේ මම කතා කරොත් පුතේ මොනවද තියෙන්න ඕන ප්‍රමාණ කිව්වා. දැන් උදාහරණයක් විදිහ තමයි අපි ප්‍රසන්ටේෂන් එකක් හදද්දී මේකේ කොච්චර පේලි ප්‍රමාණයක් තියෙන්න ඕනද කියන කතාව. මතක තියාගන්න පේලි සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කියන්නේ 6ක් 9ක් අතර. ඒකේ අදහස ගොඩක් අඩු වෙලත් බෑ ගොඩක් වැඩි වෙලත් බෑ. ගොඩක් අඩු වුණොත් එහෙම පේලියක් දෙකක් තිබ්බහම ගොඩක් වලට හිස් ගතියක් අපිට පේනවා. හරි? 9කට වඩා වැඩි වුණොත් ගොඩක් වැඩි වගේ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරද්දී පේලි ප්‍රමාණය 6ක් 9ක් අතර අපි පවත්වාගෙන යනවා. ඊළඟ අකුරු වල විශාලත්වය අපි මේකේ ටයිප් කරන අකුරු ප්‍රමාණය ගත්තොත් ටිකක් විශාල අකුරු තමයි දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා point 32ක් වගේ size එකක් දෙන්න ඕනේ. මේ point කියලා කියන්නේ අපි අකුරු මනින ඒකකයක්. උදාහරණයක් විදිහට point 72ක් සමාන වෙනවා අඟලකට. එහෙමනම් පුතාලට මම හිතන්නේ ඕනම ප්‍රමාණයේ අකුරු ගැන අදහසක් එතනින් ගන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් කියන්නේ අඩුම තරමේ අකුරු ප්‍රමාණය 0.32වත් තියෙන්න ඕනි කියන එකයි. හරි? තුන්වෙනි කාරණේ අක්ෂර වින්‍යාසය භාෂා යෙදුම නිවැරදි වෙන්න ඕන. දැන් බැරිලාද අපි ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අපි වැරදි දෙයක් ටයිප් කරලා තිබ්බ වචනයක් වැරදියට. සමහරට ස්පෙලිංග්ස් අකුරක් වැරදි. ඊනා වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ අක්ෂර වින්‍යාසයේ භාෂා යෙදුම් කියන එක හරිම වැදගත් අපි ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඒකේ නිවැරදි අක්ෂර වින්‍යාසයේ භාෂා යෙදුව පාවිච්චි කරලා තියෙනවද කියන එක සැලකිලිමත් වෙන්න ඕන. මේ සඳහා අපිට ඇත්තටම මෘදුකාංගයේ දෙන ක්‍රම එහෙම චෙක් කරන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. හොඳයි. අපි ඊළඟට කතා කරන තව එකක් දෙයක් තමයි මේ ප්‍රසන්ටේෂන් එකට ඇතුළත් කරන්න පුළුවන් දේවල්. පුතාලට පුළුවන් පින්තූර ඇතුළත් කරන්න, චිත්‍ර, වගු, ප්‍රස්තර මේ ආකාරයේ නොයෙක් දේ ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි අපි ඇතුළත් කරනකොට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ එක ස්ලයිඩ් එකක් ගත්තොත්, කතාවක් ගත්තොත් උපරිම දෙකක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පින්තූර දෙකක්. ඊට වඩා දාන්න එපා කියලා කියන්නේ. ගොඩක් දාන්න පුළුවන් නමුත් එතකොට වෙන්නේ ඒකට දාපු තොරතුරු අපැහැදිලි වීම. ඊළඟට වර්ණ යොදන එක. හරි? එතකොට දැන් සමහර අවස්ථාවලදී අපි තද වර්ණ පාවිච්චි කරන යමක් ඉස්මතු කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් අපි බෝල් කරනවා. එහෙම නැත්නම් වෙන ෆොන්ට්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ මොන වර්ණද පාවිච්චි කරන්නේ කියන එක මොන අකුරු හැඩතලද පාවිච්චි කරන එක සැලකිලිමත් වෙන්න ඕනේ අවධානය දීමට. දැන් රතු වගේ එකක් ගත්තාම සමහරවිට ඒක ටිකක් අපහසු අගේ වර්ණයක් කියලා තමයි අපි සැලකන්නේ. එතකොට අපේ අවශ්‍යතාවය අනුව අපිට තීරණය කරන්න මොන වගේ වර්ණද පාවිච්චි කරන්න කියලා. ඊළඟට animations and videos. දැන් සමහරවිට අපි videos insert කරනවා. මතක තියාගන්න ඕනේ වීඩියෝ එකක් දාද්දි එක වීඩියෝ එකක් විතරක් වගේ ඇතුළත් කරන්න. මොකද කිහිපයක් මිශ්‍ර කිරීමේදී බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය කියන්නේ ස්ලයිඩ් එකකට එක වීඩියෝ එකක් වගේ. අවසාන එක අරමුණ ඉලක්කගත කිරීම. දැන් උදාහරණයක් විදිහට කාටද අපි මේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ? දැන් උදාහරණයකට එක වසරේ
නංගිල්ලාට හෝ මලිලාට වගේ නිර්මාණ කරනවා නම් මතක තියාගන්න අපිට වැඩිපුර ග්‍රැෆික්ස් එහෙම පාවිච්චි කරන්න වෙයි. එහෙම නැත්නම් අපි හිතුව 12 13 අයියලා අක්කලාට කියලා කිව්වොත් ඒ සඳහා අපි නිර්මාණය කිරීමේදී පාවිච්චි කරන ක්‍රමය ඊට වඩා වෙනස් වෙන්න. එහෙනම් අරමුණට අනුව තමයි අපි මේක නිර්මාණය කරන්න ඕනේ. එතකොට මෘදුකාංග ගැන මම කිව්වා ඒකත් මතක් කරලා ඉන්න මේ මෘදුකාංග ගණනාවක් තියෙනවා. එතකොට මම එකක් තමයි කිව්වේ PowerPoint. ඒතර PowerPoint අපි පාවිච්චි කරන්නේ Microsoft ලගේ විදිහට. නමුත් ඒ වගේ තවත් කීපයක් තියෙනවා. ඒතර මේ අපේ මෘදුකාංගේ එක්කෝ free and open source වෙන්න පුළුවන්. එහෙම නැත්නම් commercial software එකක් වෙන්න පුළුවන්. අපි කිව්වා free and open source කියලා කියන්නේ අපිට මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. It's free. Open source කියලා කියන්නේ මේ මෘදුකාංගේ නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා කෙනෙකුට බලන්න හැකියාව තියෙනවා. හරි. ඒක නිසා අපි ඒකට කියනවා free and open source කියලා. නමුත් Microsoft වගේ ගත්තොත් ඒ සඳහා අපි මුදලක් ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒකට කියනවා commercial software කියලා. හරි. දැන් අද වෙනකොට නම් පුතේ ඇත්තටම install නොකරත් අපිට presentations හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒ වගේ ඒවට අපි කියන cloud කියලා. cloud එකේ තියෙන මෘදුකාංග ගත්තාම අපිට භාගත කිරීමකින් තොරව ස්ථාපනය කිරීමකින් තොරව අපිට මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම Google වල තියෙන presentations. right? මෘදුකාංග කීපයක් දිහා බැලුවොත් අපි කතා කරන්නේ Microsoft PowerPoint. Microsoft ලා තමයි හදලා තියෙන මුදල් ගෙවිය යුතු මෘදුකාංගයක්. ඊළඟට Linux මෙහෙයුම් පද්ධතියෙන් ගත්තාම LibreOffice Impress, එහෙම නැත්නම් OpenOffice Impress ගත්තාම ඒවත් නිදහස් මෘදුකාංග. Apple පරිගණක ගත්තාම Apple Keynote මුදල් ගෙවිය යුතු මෘදුකාංග. Corel Presentation, Corel Corporation again මුදල් ගෙවිය යුතු මෘදුකාංග. ඔන්න ඔය විදිහට මෘදුකාංග ගණනාවක් තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් Microsoft PowerPoint ගැන. right. එහෙනම් අපි කතා කරා මේ මුලින්ම මේ කදා හැඩතල කියන එක ගත්තා. වර්ග මොනවද කියන එක ගත්තා. අපි එතන චුට්ටක් අය පාරක් කතා කරලා ඉමු මොනවද එතනදී අපි කතා කරන්න ඕනේ කියන එක. හරි. මුලින්ම කිව්වේ slide layout කියන එක අපි කියනවා පිරිසැලසුම් කියලා. slide layout. ඒතකොට layout වර්ග ගණනාව තමයි මම අර කලින් කතා කරේ. මේක තමයි මම අර පෙන්නුවේ title slide එක, title content, two contents මෙන්න මේ විදිහේ මේ විදිහ පිරිසැලසුම කොහොමද එන්නේ කියන එක අපි තීරණය කරන්න ඕනේ කියලා. හරි. එහෙනම් අපි තෝරගන්න ඕන මොන ක්‍රමයට ඒක පාවිච්චි කරනවද කියන එක බලන්න. හොඳයි. දැන් මම එතනින් ගිහාට ගිහිල්ලා දැන් මේක අපි කතා කරා layout කියන එක මේකට ඇතුළත් කරන්න පුළුවන් දේවල් ගත්තොත්. මේකට මොනවද අපිට ඇතුළත් කරන්න පුළුවන්? insert එකට ගියොත් පුතාට පින්තූරයක් ඇතුළත් කරන්න පුළුවන්. අපි පින්තූරයක් කලින් ඇතුළත් කරා. හරි. පින්තූරයක් ඇතුළත් කරා මම කුඩා කරන්න. හරි. පින්තූරයක් ඇතුළත් කරන්න පුළුවන්. අපිට ඊට අමතරව ගිහිලා insert අපිට හැඩතල පාවිච්චි කරන්න පුළුවන්. right. වර්ණ වෙනස් කරන්න පුළුවන්. right. හැඩතල දෙන්න පුළුවන්. තව අපිට ඇතුළත් කරන්න පුළුවන් smart art. මේකේ යම් හැඩතල අපි පාවිච්චි කරනවා. හැඩතලයක් විදිහට ගත්තොත් අපිට ඇතුළත් කරන්න පුළුවන්. තව insert ගිහිල්ලා අපිට ගන්න පුළුවන් chart එකක්. chart එක. ඔන්න ඔය විදිහට අපිට විවිධ දෑ එකතු කරන්න හැකියාව තියෙනවා. මතක තියාගන්න අපි කලින් කතා කරා උපරිමව එකක් හෝ දෙකක් තමයි තියෙන්න ඕන. මම මෙතනදී කිහිපයක් දුන්නා. ඒක නියම ක්‍රමය නෙමෙයි. කපිටුවකට එකක් හෝ දෙකක් තමයි උපරිම වශයෙන් ඇතුළත් කරන්න කියන්නේ.
එතනින් එහාට ගියපුවම් පුතේ word dot අපි ගත්තොත් insert word dot අකුරු හැඩතල අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ හැඩතලය අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙන අවශ්‍ය නම් right අපි ගත්තොත් text effects transform හැඩතලය වෙනස් කරන්න පුළුවන්. හැඩතලයේ අපිට අවශ්‍ය වන විදිහට මේක නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හරි පුතලා try කරලා බලන්න. ඒකට අපි කියන්නේ word art කියලා. ඒ වගේම තමයි equations දෙන්න පුළුවන්. equations අපිට ඇතුළත් කරන්න පුළුවන්. insert video audio screen recording මේ ඕන එකක් අපිට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. තව එකක් ගත්තොත් link එකක් insert hyperlink right අපි හිතමු text box එකක් දාමු. මේක ඇතුලේ අපි insert කරමු link එකක්. හරි අලුත් එකක්. උදාහරණයක් අපි කියමු www.divaina.com. දැන් පුතල්ට පෙනේ මේක ක්ලික් කරපුවාම සම්බන්ධ වෙන විදිහට එනවා. මේක ක්ලික් කරපුවාම අපිට browser එකේ මේක open වෙනවා. හරි එහෙනම් මෙන්න මේ ආකාරයේ විවිධ දෑ එකතු කරන්න හැකියාව තියෙනවා විද්‍යුත් සමර්පණයට එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකට. එහෙනම් විභාගේ පැත්තෙන් ගත්තොත් මේ පිරිසැලසුම් ගැන අහලා තියෙනවා. මොනවද ඇතුළත් කරන්න පුළුවන් දෑ කියන එක අහලා තියෙනවා. හරි. අපි ඊළඟට කතා කරොත් මේ ස්ලයිඩ් ඩිසයින් කියන එකට මේ ඩිසයින් එක කියලා කියන්නේ අකුරු හැඩතල වර්ණ පසුබිම මේ සියල්ල එක සැරේ වෙනස් වෙන එකක්. මේ ඩිසයින් කියන එක අපි සිලෙක්ට් කරොත් පුතාලට පෙනේ මේ ප්‍රසන්ටේෂන් එකම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අනුරූපව පසුබිම් වර්ණය වෙනස් වෙනවා. අකුරු වෙනස් වෙනවා. අකුරු වල වර්ණ වෙනස් වෙනවා. ඔටෝමැටිකලි මේ තියෙන කීපයක් මට කැමති එකක් මට තෝරගන්න පුළුවන්. ඒ අනුව මේක වෙනස් වෙනවා. හරි අපිට වෙනස් කරන්න පුළුවන්. අවශ්‍ය නම් මේක පසුබිම විතරක් වුණත් හැකියාව තියෙනවා. අපි ගියොත් එහෙම format background කියලා මේ පසුබිම විතරක් වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පසුබිම තනි වර්ණයකින් අවශ්‍ය නම් අපි තෝරගන්න solid fill. වර්ණයන් මොකද්ද කියලා decide කරන්න. හරි? එහෙම නැත්නම් gradient fill. වර්ණ දෙකක් එන විදිහට අපිට තෝරගන්න හැකියාව තියෙනවා. වර්ණ දෙකක්. picture එකක් එහෙම නැත්නම් text එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒ ටෙක්ස්චර්ස් ගොඩක් තියෙන උදාහරණයක් විදිහට අපිට ටෙක්ස්චර් එක පාවිච්චි කරලා පසුබිම වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැටර්න් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහේ පැටර්න් එකක් පුළුවන්. හරි මේ ආකාරයට අපිට මේ ප්‍රසන්ටේෂන් එක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ස්ලයිඩ් ලේඅවුට් කතා කරා, ස්ලයිඩ් ඩිසයින් කියන එක කතා කරා. ඊට පස්සේ මේ ස්ලයිඩ් ක්‍රියාත්මක කරද්දී ක්‍රියාත්මක කරන ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි පුතේ අපිට යන්න පුළුවන් ස්ලයිඩ් ෂෝ ගිහිල්ලා from beginning කිව්වොත් මුලින් ඉඳන් ක්‍රියාත්මක වෙනවා. මට ස්පේස් බාර් එකකින් arrow key එකකින් enter key එකකින් ඉදිරි ඒවට යන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ back space එකකින් එහෙම නැත්නම් arrow key එකකින් අපිට ආපස්සට එීමේ හැකියාවක් තියෙනවා. හරි. හැබැයි පුතාලා දැක්කා මේ දෙකේදී presentation දෙකක් අතර slide දෙකක් අතර කිසිම වෙනසක් නැහැ. මේ දෙවෙනි එකට ගියා කෙලින්ම දෙවෙනි එකට ගියා. අපිට මේක වෙනස් කරන්න පුළුවන් එකක් තමයි
ස්ලයිඩ් ට්‍රාන්සිෂන් දාන්න පුළුවන්. ට්‍රාන්සිෂන් ඒ කියන්නේ එක ස්ලයිඩ් එකකින් ඉඳන් අනෙක් ස්ලයිඩ් එකට යද්දි මොකද වෙන්න ඕනේ? ඇනිමේෂන්ස් දෙන්න පුළුවන්. මම පළවෙනි එක තෝරනවා මම දානවා කර්ටන් එකක් වගේ. දෙවෙනි එකට යනවා මම තෝරගන්නවා රැන්ඩම් බාර්ස් වගේ. තුන්වෙනි එකට යනවා මම පුෂ් කරනවා. හතරවෙනි එක වින්ඩ් එකක් විදියට යනවා. පස්වෙනි එක මම මෙතනින් වෙන එකක් තෝරගන්න පීල් ඔෆ් එකක් වගේ යනවා. අවසාන එක අපි මෙතනින් තෝරගමු zoom. හොඳයි දැන් මම මේක රන් කරොත් කලින් වගේම ප්ලේ කරගෙන ගියොත් පුතලට පේනවා ඇති ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට අපි පොඩි ඇනිමේෂන් එකක් එක්ක තමයි යන්නේ. ඒකට තමයි කියන්නේ ස්ලයිඩ් ට්‍රාන්සිෂන්. එක කතාවක ඉඳන් තව කතාවකට මාරුවීමේදී සජීවීකරණයක් අවශ්‍ය නම් අපිට ඒකට තෝරගන්න ඕනේ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් කියන එක. මතක තියාගන්න. හොඳයි. ඊළඟ එක තමයි මේ තියෙන කොටස් වෙන වෙනම අපිට සජීවීකරණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතනදී මේ කොටස් කිහිපයක් තියෙනවා ඇතුළත් කරපු ඒවා වෙන වෙනම අපිට ඇනිමේට් කරන්න පුළුවන්. එහෙම නම් යන්න ඕනේ ඇනිමේෂන්ස් එහෙම නැත්නම් කස්ටම් ඇනිමේෂන්ස් කියන එකට. අපිට තීරණය කරන්න පුළුවන් මොකද්ද මට වෙන්න ඕනේ ඇනිමේෂන් එක කියලා. ඒ අනුව අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් මොනවද පාවිච්චි කරන්න කියන එක. ඊට පස්සේ උදාහරණයකට chat එක ස්මාර්ට් එක මාතෘකාවටත් අපිට දෙන්න පුළුවන් zoom එක. හරි දැන් රන් කරොත් පුතලට පෙනී මේ හැම කොටසක්ම වෙන වෙනම ඇනිමේට් වෙන විදිහට තමයි මේකෙදි නිර්මාණය කරලා තියෙන්නේ. අපි එකට කියන්නේ කස්ටම් ඇනිමේෂන්ස් කියලා. හොඳයි. right. අපි ඊළඟ එකට ගියොත් ටයිමින් තියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඊළඟ ස්ලයිඩ් එකට යන්නේ කොහොමද කියන්නේ. අපිට කියන්න පුළුවන් on click. එහෙම නැත්නම් කොච්චර කාලෙකින්ද කියන එක දෙන්න හැකියාව තියෙනවා. හරි. මේකේ අපිට යන්න පුළුවන් එතන තියෙන mouse click වෙනුවට මම මේක වෙනස් කරනවා පුතේ හැම තප්පර දෙකකට සැරයක්ම තුනකට සැරයක්ම මාරු වෙන්නේ කියලා මම ඒක ඇප්ලයි කරන ඔක්කොටම ඔන්න දැන් මම රන් කරලා පෙන්නන්නම් ඔටෝමැටිකලි මම ක්ලික් කරන්නේ නැහැ ඔටෝමැටිකලි හැම තප්පර තුනකට සැරයක්ම ඊළඟ එකට මාරු වෙනවා. හොඳයි පුතේ අපි ඊළඟ එකට ගියොත් අපි background styles ගැන අපි කතා කරා වෙනස් කරන විදිහ ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන් අපිට එක එක හැඩතල පාවිච්චි කරන්න පුළුවන් ක්ලිප් ආර්ට් පාවිච්චි කරන්න පුළුවන් පික්චර්ස් පුළුවන් මෙන්න මේ ගැන අපි කතා කරා ඊට පස්සේ පින්තූර ඇතුළත් කරන හැටි අපි කතා කරා ස්ලයිඩ් ට්‍රාන්සිෂන් ඉෆෙක්ට්ස් කියන එක මොකක්ද කියන එක අපි කතා කරා ඇනිමේෂන්ස් ගැන කතා කරා. ඒතර මෙන්න මේ ටික තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරේ. මීට අමතරව අපිට වීඩියෝ සහ ඔඩියෝ ඇතුළත් කරන්න හැකියාව තියෙනවා. මෙන්න මේ ටික තමයි මට පුතේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ සමර්පණවල
එතකොට මෙතනින් එහාට ගොඩක් වෙලාට අපි කතා කරන්නයි තියෙන්නේ මොකද්ද මතක තියාගන්න ඕනේ කියලා අමතක කරොත් සාමාන්‍ය ප්‍රදර්ශකයක් සහ ඉලෙක්ට්‍රොනික සමර්පණයක් අතර වෙනස සාමාන්‍ය අපි යම් කිසි ප්‍රදර්ශකයක් සහ සමර්පණයක් පාවිච්චි කරන එකේ වෙනස අපි දැනගන්න ඕනේ. ගුණාත්මක සමර්පණයක අඩංගු යුතු ලක්ෂණ අපි කතා කරා. පේලි ප්‍රමාණ ගැන අකුරු වල ප්‍රමාණ ගැන අපි වෙනස කතා කරා. ඊට පස්සේ මේ දීලා තියෙන මූලික ලක්ෂණ පාවිච්චි කරමින් අපි සමර්පණය නිර්මාණය කරන්නේ කොහොමද කියන එකත් බැලුවා. ඊට පස්සේ පසුතලයේ ආකෘති පිරිසැලසුම් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක කතා කරා. පින්තූර රූප සටහන් ඇතුළත් කිරීම කතා කරා. අවසානෙට සජීවීකරණය ගැන මේකෙදි කතා කරා. මම හිතන්නේ ඔච්චර තමයි අපිට ප්‍රසන්ටේෂන්ස් ගැන දැනගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි. එහෙනම් මේ කොටසත් එක්ක අපි අවසන් කරනවා විද්‍යුත් සමර්පණ කියන පාඩම. අපි ඊළඟට යනවා අපේ දත්ත සමුදාය පාඩමට. හරි. right. නම් ඒකේ නෝට් එක පෙන්නන්න. නෝට් එක ගන්න පුතේ අපි මුලින්ම කතා කරන්නේ යන්නේ අපි කතා කරලා ඉවර කරේ ඉලෙක්ට්‍රොනික සමර්පණ ගැන. මම නෝට් එක පුතාලට එවන්නම් print කරන්න. අපි ඊළඟට කතා කරන්න යනවා කොහොමද presentations වලට එන්නේ කියන එකට. දත්ත සමුදාය කියන එක තමයි කතා කරන්න යන්නේ. ඒතර දැන් මේ වෙනකොට අපි යෙදුම් මෘදුකාංග 3ක් ගැන කතා කරලා ඉවරයි. හරි, යෙදුම් මෘදුකාංග 3ක් ගැන කතා කරලා ඉවරයි. එතකොට අවසාන එක තමයි මේ කතා කරන්න යන්නේ. එහෙනම් මම ෂෙයා කරොත් හොඳයි. පුතේ අවසාන පාඩම මේ අවසාන පාඩමේදී කතා කරන්නේ තවත් යෙදුම් මෘදුකාංගයක් ගැන. මෙතනදී අපි කතා කරන්න යන්නේ දත්ත කොහොමද පරිගණක ගතව නිර්මාණය කරන්නේ, ඒ සඳහා වූ නිර්මාණය වෙලා තියෙන මෘදුකාංග මොනවද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු පුතේ මේ වචනය දත්ත සමුදායක් කියන්නේ කුමක්ද කියන එක. ඒතර දත්ත සමුදායක් කියලා කියන්නේ මතක තියෙන සරලව කිව්වොත් දත්ත තොරතුරු වල එකතුවක්. හැබැයි ඒක ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා කියන අදහස තියෙනවා. හරි. ඊට පස්සේ මේ දත්ත සමුදායෙන් අපිට දත්ත විශාල ප්‍රමාණයක් තැන්පත් කරන්නත් පුළුවන්, වෙනස් කරන්නත් පුළුවන්, ඉක්මනට ලබා ගන්නත් පුළුවන්. මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අත්‍යුරු දත්ත සමුදාය. අපි දත්ත ලිඛිතව තියා ගන්න ඕන. උදාහරණයක් විතර යාළුවන්ගේ ටෙලිෆෝන් නම්බර්ස්. ගොඩක් වෙලාවට පොඩි පොතක අපි යාළුවගේ නම, දුරකථන අංකය ලියන අවස්ථා තියෙනවා. දැන් මේකට කියන්නේ අත්‍යුරු දත්ත සමුදාය. මේදී අපි දත්ත නිකන් වගුවක විදිහට නේද නමයි ටෙලිෆෝන් නම්බර එකයි කියන එක සටහන් කරගන්න. හැබැයි මේ අත්‍යුරු දත්ත සමුදායේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එකක් තමයි රෙකෝඩ් ප්‍රමාණය වැඩි වුණාම ඊට මදි වෙනවා. දැන් උදාහරණයකට පේලි ටික මදි. තා පොතක් තමයි ගන්න වෙන්නේ. නේ? තීරු ටික අපි තුන් නම, ලිපිනය, උපන්දිනය ඔක්කොම ලියන්න ගියොත් අපිට ඊට මදි පොතේ. එහෙනම් දත්ත ප්‍රමාණය වැඩි වෙන්න මේ වගුව නිර්මාණය කරන එක අපහසු වෙනවා මේ අත්‍යුරු ක්‍රමයේදී. හින්දා කාර්යක්ෂමතාව අඩුයි. දෙවෙනි එක දත්ත ආරක්ෂා කිරීම අපහසුයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ලියාගත්ත ෆෝන් නම්බර්ස් ටික පොතක් කවුරු හරි එක අරගෙන ගියා. හොයාගන්න බැහැ. හරි. මේක ඉලෙක්ට්‍රොනික ක්‍රමයේදී ටිකක් අපහසු මේ විදිහටම කරන්න බෑ. ඒ නිසා දත්ත ආරක්ෂා කිරීමත් අපහසුයි අත්‍යුරු ක්‍රමයේදී. ඊළඟට දත්ත ඇතුළත් කරන්න. හරි. දත්තයක් දාන්න. දැන් අපි හිතමු යාළුවෙක්ගේ නම මම ආකාරාදී පිළිවෙලට හදනවා. ආකාරාදී පිළිවෙල කියන්නේ පිළිවෙලට සකස් කරන අලුත් නමක් අහම අපි තව තැනකට ඔබ්බන්න ඕන. මේ තව තැනකට ඇතුල් කරනවා කියන එක ටිකක් අපහසුයි අත්‍යුරු ක්‍රමයේදී. කෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බර එක වෙනස් වුණා. එහෙනම් මොකද කරන්න ඕන? අපි කොටි ටෙක්ස් කරන්න ඕන, මකන්න ඕනේ නේද? ඊට පස්සේ අංකය වෙනස් කරන්න ඕන. අපි මේ අත්‍යුරු ක්‍රමයේදී අපහසුයි. එක යාළුවෙක් මට ඕනෙම නෑ කියලා මම අතහැරලා දානවා. ඔව්.
ඉවත් කරන්න ඕනේ. නේද? අපි අතින් නම් ලියලා තියෙන ඉවත් කරන්නේ කොහොමද? ඉවත් කරන්න බෑ. ඒක කොලයක් කඩන්න තමයි වෙන්නේ නේ. එහෙනම් මකා දැමීම අපහසුයි. එහෙනම් මතක තියාගන්න තවත් එක් ගැටලුවක් තමයි දත්ත ඇතුළත් කිරීම, වෙනස් කිරීම සහ මකා දැමීම. මේ තුනම අපහසුයි. ඊළඟ එක දත්ත සෙවීම පිළිවෙලට සැකසීම අපහසුයි. කෙනෙක්ගේ ෆෝන් නම්බර් එකක් හොයන්න ඕන නෝන පුතාට මතක නැත්නම් කොහෙද ලිව්වේ කියලා අපිට පොතේ මුල ඉඳන් අගට යන්න සිද්ධ වෙනවා. එහෙනම් සොයන එක අපහසුයි. ඊළඟට පිළිවෙලට සකස් කරනවා කියන එක පුතේ එක සැරයක් ලිව්වට පස්සේ අය සකස් කරන්න බෑ. පිළිවෙල වෙනස් කරන්න බෑ. එහෙනම් පිළිවෙලට සැකසීමත් අපහසුයි මේ ක්‍රමයේදී. ඊළඟ එක අවශ්‍ය දත්තය පමණක් ලබා ගැනීම. අපි හිතමු අපිට කෙනෙකුගේ ෆෝන් නම්බර් එකක් හොයන්න ඕනේ. ඒක විතරයි මට ඕනේ. ෆෝන් නම්බර එක විතරයි මට ඕනේ. එහෙනම් ඒක විතරක් කියන එක අපිට හොයාගන්න ලබා ගන්න අපහසුයි. ඒක නිසා අපි කියන මේකට වැඩි මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා කියලා. නිකන් උදාහරණයක් විදිහට හිතන්න පුතේ පුතාලගේ තොරතුරු පරිගණකගත කරනවා වෙනුවට අතින් ලියලා තියෙනවා නම් මේ අතින් තියලා ලියලා තියෙන එකේ අපි තොරතුරු හොයන්න ගියොත් ගොඩක් වෙලා යනවා. දැන් අපි හිතුවොත් එහෙම ඉස්කෝලේ එක පාසලක ගත්තොත් එහෙම මේ තොරතුරු සාමාන්‍ය කබඩ් ගණනාවක ෆයිල් ගණනාවක තමයි තියලා තියෙන්නේ. ඒතර මේ අවශ්‍ය ෆයිල් තොරතුරු හොයාගන්න අපිට කිහිප දෙනෙක් අවශ්‍ය වෙනවා. හැබැයි මේක පරිගණකගත කරලා තිබුණා අපිට එක්කෙනෙක් හිටියා නම් ඇති. එහෙනම් මතක තියාගන්න අත්‍යුරු ක්‍රමයේදී වැඩි මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. right. ප්‍රශ්න කිහිපයක් අහන්න යන්නේ. මට කියන්න පුතේ. ඔව්. මොකද්ද මේ දත්ත සමුදායක් කියලා කියන්නේ? තරුෂි පුතේ මට ඇහෙන්නේ නෑ නෝ හිරුනි දත්ත ප්‍රමාණය වැඩි වන විට මතකයේ රඳවා ගැනීමට අපහසු නිසා දත්ත ලිඛිතව සටහන් කර තබා ගැනීමට ක්‍රමයක් දත්ත සමුදාය. ඔව් දත්ත කියන්නේ දත්ත සහ තොරතුරු අපි යම් ක්‍රමයකට සටහන් කර ගැනීම තමයි දත්ත සමුදායක් කියලා අපි කිව්වේ. එතකොට ඒකේ ක්‍රම දෙකක් කිව්වා. එකක් තමයි අත්‍යුරු දත්ත සමුදාය සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය. ඒක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හැබැයි මම කිව්වා මේ අත්‍යුරු දත්ත සමුදායේ ගැටලු ගණනාවක් තියෙනවා කියලා. අපි එක එක ගැටලුව කියමු. නැත්නම් ගොබඩා කිරීම අපහසුයි. වැඩි ධාරිතාව. ඔව් පුතේ වැඩි ඉඩකඩක් අවශ්‍ය වෙනවා. එහෙනම් මම ඉස්කෝලේ ගියොත් පාසලේ තොරතුරු තියාගන්න අපිට කබඩ් කිහිපයක් නේද කාමර කිහිපයක් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි පරිගණකයක් ගත්තා නම් සමහරට එක පෙන් ඩ්‍රයිව් එකක් තිබුණා නම් ඇති. තව එකක් කියන්නේ හිරුනි. දත්ත ඉක්මනින් ලබා ගැනීම සඳහා අපහසුයි. ඔව් අත්‍යුරු ක්‍රමය ගත්තාම අපිට ඉක්මනින් හොයාගන්න බෑ කියන අපි හිතමු ළමයිගේ තොරතුරු ඕනින් කියලා. එහෙනම් අර ෆයිල් ඔක්කොම හොයන්න ඕනි. නේද? කබඩ් ගානේ හොයන්න වෙනවා. එහෙනම් වැඩි කාලයක් ගත වෙන අත්‍යුරු ක්‍රමයේදී. තරුෂි පුතේ ටයිප් කරාට කමන්නේ උත්තරේ. ඉස්කනෙක් මොනොත් ආය පාරක් රීකනෙක් වෙමු.